සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්ම දේශනා මාලාවේ දී අපි සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය කන්ද සංයුත්තේ අඩංගු ඒ පංච උපාදානස්කන්ධය ගැන. ඉතින් පංච උපාදානස්කන්ධය ගැන අපි මේ වෙනකොට දේශනා කිහිපයක්ම කතා කරලා තියෙනවා. පින්වත්නි, පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් අපි මේ කතා කරන්නේ දුක ගැන. දවසක් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ලෝකයේ තියෙන්නේ කුමක් මතද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ලෝකයේ තියෙන්නේ දුක මතයි කියලා. එහෙනම් මේ ලෝකයේ තියෙන්නේ දුක මත. මේ ලෝකයේ දුකෙන් හැදිලා තියෙන්නේ. ඒතර ලෝකයෙන් නිදහස් වීම කියලා කියන්නේ දුකින් නිදහස් වීමයි. පින්වත්නි, එක එක්කෙනා මේ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලට එන්නේ එක එක විදිහට. සමහර කට්ටිය දැන් අපි හිතමු යසකුල පුත්‍රයා කියලා. ඒතර යසකුල පුත්‍රයා කියලා කියන්නේ බොහෝ සැප සම්පත් විඳපු කෙනෙක්. සිටු කුමාරයෙක් නේ. ඒතර යසකුල පුත්‍රයාටත් බෝසතාණන් වහන්සේට වගේම අර ඍතු තුනට ඉන්න මාලිගා තුනක් තිබුණා කියලා සඳහන් වෙනවා. මාලිගා තුනක් තිබුණා කියලා. ඒ වගේම යසකුල පුත්‍රයා කෑම කෑවේ රත්තරම් පළඟේ. යසකුල පුත්‍රයා පායට දැම්මේ රත්තරන් සෙරෙප්පු. රන් මිරි වැඩි. පායට දැම්මේ. එහෙනම් අතිශයින්ම සැප සම්පත් විඳපු කෙනෙක්. සමහර උදවියට මේ සැප සම්පත් විඳිනකොට ඒ උදවියට සැප සම්පත් වල දැන් සමහර උදවියනේ සැප සම්පත් බහුල වශයෙන් විඳිනකොට ඒකටම මුසපත් වෙන්නේ. නමුත් සමහර උදවියට සැප සම්පත් අධික සැප සම්පත් විඳිනකොට ඇතැම් උදවියට ඒ සැප සම්පත් වලම කලකිරෙනවා. ඒක හරි පුදුමයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා නේ. හිඟන මිනිස්සෙක් ඉන්නවා. මේ හිඟන මිනිස්සයාට කෑම කන්න තියෙන්නේ හිල් වෙච්චි පතුරු ගැලවෙච්චි බෙලෙක් පිඟානක්. වතුර බොන්න තියෙන්නේ හිල් වෙච්චි ඔය තැන් තැන් වලින් පතුරු ගැලවෙච්චි බෙලෙක් කෝප්පයක්. නැත්නම් පොල් කට්ටක්. නිදා ගන්න තියෙන්නේ මකුණු පිරිච්චි පරණ පැදුරු කෑල්ලක්. හරි? මේ මිනිහයට භාර්යාවක් ඉන්නවා. මේ භාර්යාව ඇඟේ තැන් තැන් වල තල කැලල් හැදුණු, සමහර විට වපරැස් තියෙන, සමහර විට දත් බොල්ලෑ වෙලා මේ දත් බොල්ලෑ තියෙන ඉතාමත්ම අවලස්සන කැත භාර්යාවක් ඉන්නවා. මේ හිඟන මිනිස්සයාට හිතෙන්නේ නැහැ කියනවා මේ ටික අතහරින්න.
ඒ ඉගෙන මිනිස්සයා ඒකට එල්ල වාසය කරනවා කියනවා. හැබැයි කෙනෙක් ඉන්නවා කියනවා සිටු මාලිගාවක රජමාලිගාවේ ඉන්නවා. ඒ සිටු මාලිගාවේ රජමාලිගාවේ ඉන්න මේ සිටු කුමාරයා රජ කුමාරයා අඳින්නේ මිනි මුතු අල්ලපු ආභරණ කියන්නේ මනාකොට සකසපු ඇඳුම් ආයිත්තම්. පළඳින්නේ රත්තරන් ආභරණ මිනි මුතු ආභරණ පළඳින්නේ. සමහරට නිදාගන්නේ රත්තරන්ින් හදපු ඇඳක. මනාකොට උඩටයි යටටයි විල්ලුද අතුරපු ලස්සන පළස් ඇතුරු ඇඳක මේ නිදාගන්නේ. කෑම කන්නේ රත්තරන් පිඟානක. සමහරට පායට දාන්නේ රත්තරන් මිරිවැඩි. නමුත් මෙයාට පුළුවන් කියනවා මේ ටික අත්හරින්න. මේ ටික අත්හරින්න මෙයාට පුළුවන්. නමුත් අර හිඟන මිනිස්සයාට තමයි මේ රජකුමාරගේ භාර්යාව ඉතාමත්ම ලස්සන රූප ස්වභාවයෙන් යුක්ත සියලු ආභරණයන් සැරසුණු මනා චවි ස්පර්ශයක් තියෙන සුන්දර කාන්තාවක් කියනවා. ඒ කාන්තාව අතහරින්න පුළුවන් කියනවා. රත්තරන් පිඟාන අතහරින්න පුළුවන් කියනවා. රත්තරන් ඒ ඇඳ අතහරින්න පුළුවන් කියනවා. රත්තරන් මිරිවැඩි අතහරින්න පුළුවන් කියනවා. අර මහා සිටු මාලිගා රජමාලිගා අතහරින්න පුළුවන් කියනවා. අර මේ සිටු කුමාරි රජකුමාරය නමුත් අර හිඟන මිනිස්සයාට අර විරූපී කාන්තාව අතහැර ගන්න බෑ කියනවා. සමහරට බිලෙක් පිඟාන පොල් කට්ට අතහැර ගන්න බෑ කියනවා. මේක හරි පුදුමයි. එක එක්කෙනාගේ සිත සකස් වෙන විදිහ. ඉතින් පින්වත්නි සමහර උදවිය හිටියා ජීවිතේට මහා දුකක් එද්දී ඒ දුක නිසාම ඒ දුකම ඒ කෙනාට ධර්මයේ අවබෝධ කරගෙන ධර්මයේ පැත්තට යන්න මං පෙත් විවර කරලා දුන්නා. ඒකත් හරි පුදුමයි. දැන් අද කාලේ සමහර කෙනෙකුගේ මේ ජීවිතේට දුක එද්දී දැන් ඔන්න සමහර කට්ටිය අසපුවට එනවා. අසපුවට ඇවිල්ලා අසපී සමහර විට ඔන්න හොඳට සිල් රකින්නවා. සමහරට පිරිත් කණ්ඩායම් මුලත් ඉන්නවා. සමහරට යෝන් ස්වභාවිත් ඉන්නවා. සමහර විට හොඳට සිල් රැකගෙන බණ භාවනා කරන අසපුව ඇසුරු කරන වාසය කරනවා. කාලයක් යනකොට එන්නේ නැහැ මෙයා. එන්නේ නැතකොට අපි අහනවා මේ කතා කරලා මොකද දැන් අසපුවට එන්නේ නැත්නම් අනේ ස්වාමීන් වහන්සේ කරදරයිනේ. හරි කරදරයි. ඉතින් මේ අහවල් ප්‍රශ්න මේ ප්‍රශ්න දැන් ඔන්න ප්‍රශ්න ගොඩක් කියාගෙන යනවා. ඒතර මේ ප්‍රශ්න එන්නේ ජීවිතේට කරදරේ එන්නේ ජීවිතේට. යා අතහැරිය මොකද්ද? ධර්මය. අල්ලගත්ත මොකද්ද? කරදරේ. කරදරේ අල්ලගෙන කරදරේ වැළඳගෙන කරදරේ උපාදාන කරගෙන ධර්මය අතහැරියා. මොකද සමහර උදවිය හිටියා ජීවිතේට කරදරෙද්දී බාධා එද්දී ජීවිතේට හිරිහැරෙද්දී ඒ හිරිහැරය අතහැරලා ධර්මය අල්ලගත්තු. මං චූටි උදාහරණයක් කියන්නද ඔබට? එදා පටාචාරා කියන්නේ සිටු කුමාරියක්නේ හිටියේ. ඊට පස්සේ අර සේවකයෙක් පැනලා ගිහලා ඈත දුප්පත් ප්‍රදේශයක දුප්පත් විදිහට වාසය කළා. ඊට පස්සේ දරුවොත් ලැබුණා. දැන් ඔන්න එක දවසක් හිතුණා දෙමාපියෝ බලන්න යන්න ඕනේ කියලා. යනකොට දැන් රාත්‍රියේ පාගමනින් යන්නේ කැලේ මැදි. යනකොට ඔන්න රාත්‍රියේ මහා වර්ෂාවක්. දැන් පටාචාරාවගේ කුසෙත් ඉන්නවා දරුවා ලැබෙන්න. දරුවෙක් ලැබෙන්න කුසෙත් දරුවෙක් ඉන්නවා. දැන් ඔන්න පටාචාරාව මොකද කරන්නේ? අර දැන් තව එක දරුවෙක් ඉන්නවා. දැන් ස්වාමියයි පටාචාරාවයි අර දරුවයි කුසෙයින් දරුවත් මේ එකම. දැන් ඔන්න මේ කීප දෙනා දැන් රාත්‍රියේ මහා වරුසාවේ දැන් යන්න බෑ කරුවලයි. කැලේ කොහරි නවතින්න කල්පනා කළා. දැන් ඉන්න තැනක් නැහැ නේ කැලේ. දැන් ඔන්න ස්වාමියා ගියා රෑම අතු කැලි ටිකක් කපාගෙන ඇවිල්ලා සෙවිලි කරගන්න මේ පොඩි සෙවිල්ලක් හදාගන්න. ස්වාමියා සර්පියෙක් දෂ්ට කළා මැරුණා. දැන් පටාචාරාව තනි වුණා අර පුංචි පුතත් එක්ක. පටාචාරාව මොකද කරන්නේ? දැන් රාත්‍රියේ වැස්සි අර පොඩි දරුවාත් මේ තුරුළු කරගෙන අර වැස්සෙම පොඩි දරුවා තෙමෙනවට තමන්ගේම ශරීරයෙන් පොඩි දරුවා වහගත්තා. වහගෙන දැන් බලන්න මේක පුංචි දුකක්ද කියලා. රාත්‍රියේ කාත් කවුරුත් නැති මහ වනාන්තරේ පොඩි දරුවෙක් එක්ක බඩ දරුව අම්මා කෙනෙක් සීතලේ. දැන් ටික වෙලාවක් යනකොට මේ පටාචාරාවට දැන් ඔන්න විලිරුද හැදෙනවා.
දරුවා ලැබෙන්න. රාත්‍රියේම ඒ මහා ඝන අන්ධකාරයේ ඒ කැලේම අර වැස්සි අර දරුවත් ලැබුණා. දැන් දුක දෙගුණ තෙගුණ වෙලා. දැන් පහුදා එළි වුණා. ස්වාමියා දැන් මැරිලා. පටාචාරාව මොකද කරන්නේ? අර එදා රාත්‍රියේ හම්බෙච්ච දරුවත් තුරුළු කරගෙන අනිත් දරුවා අතින් අල්ලගෙන යනවා දෙමාපියෝ බලන්න කියලා. යනකොට අචරවතී ගංගාවේ වර්ෂාව වැහැලා ගංගාව දෙගොඩ තලා යනවා. ඊගොට වෙන්න විදියක් නැහැ. දැන් මේ පටාචාරව කල්පනා කළා මේ දරුවෝ දෙන්නව මට එකවර අරන් යන්න බෑ ගංගාවෙන් ඊගොටට. එක දරුවෙක් අරන් ගිහිල්ලා අනිත් ගොඩ තියලා එන්න ඕනේ කියලා හිතලා. දැන් පුංචි දරුවා මෙගොඩ තියලා ලොකු දරුවත් වඩාගෙන ඊගොඩට ගියා ගංගාවෙන් ඊගොඩට. ඊගොඩට ගිහිල්ලා ලොකු දරුවා ඊගොඩ තිබ්බා. ඊගොඩ තියලා පටාචාරාව ආපහු පුංචි දරුවා අරන් යන්න ආයමත් ගඟට බහලා මෙගොඩට එනවා. ගඟ මැදට එනකොට අර පුංචි දරුවා දැන් ඉතින් දවසේ රාත්‍රියේ ලැබුණු දරුවන්නේ ලේසුවන්ද උකුස්සෙක් ඇවිල්ලා ඒ දරුවා අරන් යනවා. පටාචාරාව හයියෙන් අප්පුඩි ගහලා කෑ ගැහුවා උකුස්සට අර දරුවාගෙන් බේර ගන්න මේ දරුවා උකුස්සගෙන් බේර ගන්න බැරි වුණා. උකුස්සා ඒ දරුවා අරන් ගියා. ලොකු දරුවා කල්පනා කළා අම්මා අප්පුඩි ගහන්නේ මට තමයි මට එන්න කියලායි කියලා. ලොකු දරුවා දැන් ආවා ගඟට. ඇවිල්ලා ගඟට පෑන්නා. අම්මා ළඟට යන්න. ලොකු දරුවා ගඟේ ගහගෙන ගියා. පටාචාරාව දැන් පිස්සු වගේ පටාචාරාවට. දැන් සමහරට විලාප තිය වෙන්නේ නැති තමන්ගේ අම්මා තාත්තා හොයාගෙන යනකොට ඈතින් දැක්කා දුමක් යනවා. ඇහුව කට්ටියකින් මොකක්ද ඒ දුම? සිටු මාලිගාව කඩාගෙන වැටිලා ඒ සිටු දේවියයි සිටුතුමයි ඒ කියන්නේ අම්මයි තාත්තයි දෙන්නා මැරිලා. ඒ දෙන්නගේ සොහන පිච්චෙන දුම අර යන්නේ. පටාචාරාව ඔබට හිතන්න බලන්න පටාචාරාවගේ මානසිකත්වය කොහොම තියෙන්නේ නැද්ද කියලා. පින්වත්නි පටාචාරාව හැබැයි පුණ්‍යවන්තයි. මහා පුණ්‍යවන්තයි පටාචාරාව. පටාචාරාව පිස්සියක් වගේ සවැත් නුවර වීදියක් ගානේ ඇවිදගෙන යද්දී ඇඟේ ඇඳිවතත් නැහැ. මිනිස්සු ගල් ගහන්න පටන් ගත්ත පිස්සියක් කියලා. හැබැයි මේ පුණ්‍යවන්ත කාන්තාව කර්මී විසින් මේ කාන්තාව යොමු කළේ සවැත් නුවර ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඇහුවා පටාචාරාව අරහත්ත්වයට පත් වුණා. මට කියන්න ඕන උනේ එදා ඒ දරුවෝ මැරුන් නැත්තම් ස්වාමියා මැරුන් නැත්තම් අඩුම තරමින් දෙමාපියෝ හරි ඉතුරු වුණා නම් අපිට හිතෙනවා මේක අප්පා මෙහෙමත් මිනිසෙකුට වෙන්න පුළුවන්ද කියලා මේ කරදර. දෙමාපියෝ හරි ඉතුරු වුණා නම් පටාචාරා දෙමාපියෝ කරා යනවා. ඊළඟ සමහරට ධර්මයේ හම්බෙන්නේ නැහැ. දෙමාපියොත් මැරුණා. මහා ඛේදවාචකයන් වෙවි විවෘත වුණේ මොකක්ද? පටාචාරාවගේ මෙන්න මේ අවස්ථාව. එදා ඒ උවදුර ඒ කරදරය ඒ බාධකය ඒ හිරිහැරය ඒ ව්‍යසනය පටාචාරාවට නොවුනා නම් අදත් පටාචාරාව සසරේ. අදත් අපි වගේ ඉපදී මෙරි දුක් විඳ සසරේ යනවා. හැබැයි කරදරයේ විසින්ම පටාචාරාව ඔසවා තැබුවා ශ්‍රේෂ්ඨ තැනකට. වර්තමාන උදවිය ජීවිතේ කරදරයක් වෙනකොට ධර්මය අතහැරලා කරදරේ වැළඳ ගන්නවා. අතීතයේ බුද්ධිමත් උදවිය ජීවිතේ කරදරයක් වෙනකොට කරදරය අතහැරලා ධර්මයේ වැළඳ ගත්තා. එදයි අදයි අතර තියෙන වෙනස පින්වත්නි උක. ඉතින් අපි මේ ඉගෙන ගන්නේ මේ ජීවිතය ගැන. අපි ඉගෙන ගන්නේ ජීවිතය ගැන. ජීවිතය කියලා කියන්නේ උපාදානස්කන්ධ පහක්. උපාදානස්කන්ධ පහක් ජීවිතය කියලා කියන්නේ. අද අපි ඉගෙන ගන්නේ බීජ සූත්‍රය. කන්ද සංයුත්තේ තියෙන බීජ සූත්‍රය තමයි ඉගෙන ගන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා පංචමානි භික්කවේ බීජ ජාතානි
මහණෙනි බීජ වර්ග පහක් තියෙනවා. කතමානි පංච. මොකක් මේ පහ? මූල බීජං මුලෙන් හටගන්නා වූ බීජ. සමහර ගස් හැදෙනවා මුල් වලින්. මූල බීජං. කන්ද බීජං කඳෙන් හටගන්න ගස් තියෙනවා. සමහර ඒවා කඳෙන් හටගන්නේ. පළු බීජං පුරුක් වලින් හැදෙන ගස් තියෙනවා. සමහර ගස් හැදෙන්නේ පුරුක් වලින්. දැන් උණ ගහක් ගන්නකො. උණ පුරුකක් හදපුවාම උණ ගහ පැලවෙනවා. උක් ගහක් ගන්නකො. උක් පුරුකක් හදපුවාම උක් ගහ පැලවෙනවා. සමහර විට බුලත් වැල පුරුත් කීපයක් අරගෙන කපලා හදපුවාම බුලත් වල හැදෙනවා. අග්ග බීජං දලු. සමහර දලු වලින් හැදෙනවා. ගස් මේ පැල හැදෙනවා දලු වලින්. දලු තමයි හදන්නේ. බීජ මේව පංචමං පස්වෙනි එක තමයි ඇට. එහෙනම් මුල් වලින් හැදෙන ගස් තියෙනවා. ඒ වගේම දඬු වලින් හැදෙන ගස් තියෙනවා. පුරුක් වලින් හැදෙන ගස් තියෙනවා. ඒ වගේම දලු වලින් හැදෙන ගස් තියෙනවා. බීජ වලින් හැදෙන ගස් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමාන චස්සු භික්කවේ පංච බීජ ජාතානි. මහණෙනි මේ බීජ වර්ග පහ පංච බීජ ජාතානි අකණ්ඩානි කැඩිලා නැත්තම්, අපූතිකානි කුණු වෙලා නැත්තම්, අවාතා තප හතානි අවුහුලකින් විනාශ වෙලා නැත්තම්, සාරාදායිනි සරුයි නම්, සුඛ සහිතානි සැප විදියට හැදිලා නම්. හැබැයි පටවීච නාස්ස බීජ මේව හොඳට තිබුණා කියලා පොළොවක් නැත්තම්. බීජ හොඳට තියෙනවා. හැබැයි පොළොවක් නෑ. පටවීච නාස්ස ආපෝච නාස්ස වතුරක් නැත්තම්. අපිනු ඉමානි භික්කවේ පංච බීජ ජාතානි වුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජයුන්ති. මහණෙනි අර බීජ කොච්චර හොඳට තිබුණත් කුණු වෙලා නැතුව, බීජ කැඩිලා නැතුව, විනාශ වෙලා නැතුව, හරි කොච්චර හොඳට බීජ තිබුණත් පොළොවක් නැත්තම්, පොළොවට වැටුන් නැත්තම්, ඒ බීජ පොළොවක් නැත්තම්, තෙතමනේ එහෙම නැත්තම් වතුර නැත්තම් මහණී බීජ වැඩෙනවාද? බීජ වැඩෙන්නේ නැහැ. නොහේ තම්බන්ති. ස්වාමීනි ඒ බීජ වැඩෙන්නේ නැහැ. හරියන්නේ. බීජ වැඩෙන්නේ නැහනේ. පොළොව තියෙන්න ඕනි, වතුර තියෙන්න ඕනි. දැන් අපි තුමුකෝ අපි දැන් ඔන්න මොනවා හරි ඇට ටිකක් ගන්නවා. ඇට ටික අරගෙන බාස්කට් එකට දාලා තියනවා. බාස්කට් එකට දාලා තිබ්බට වතුරක් නැත්තම්, පොළොවට වැටෙන්නෙත් නැත්තම්, පසුත් නැත්තම් බීජ පැලවෙන්නේ නැහැ. බීජ පැලවෙන්නේ නැහැ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමානි චස්සු භික්කවේ පංච බීජ ජාතානි. මහන්නේ මේ බීජ වර්ග පහ ඛණ්ඩානි කැඩිලා නම්, පූතිකානි කුණු වෙලා නම්, වාතා තප හතානි අවුහුලකින් විනාශ වෙලා නම්, අසාරාදායිනි සරු නැත්තම්, න සුඛසායිතායිනි සුවසේ වැඩිලා නැත්තම්, ඒ බීජ සුවසේ ලැබිච්ච දේවල් නෙවෙයි නම් ඒ බීජ. පටවීච අස්ස පොළව තිබුණට, ආපෝච අස්ස වතුර තිබුණට, අපිනු ඉමානි භික්කවේ පංච බීජ ජාතානි බුද්ධින් විරූල්ලින් වේපුල්ලං ආපජ්ජයුන්ති. මහණෙනි අර බීජ හොඳට බීජ කැඩිලා නම්, බීජ කුණු වෙලා නම්, බීජ අවසුනකින් විනාශ වෙලා නම්, ඒ කුණු වෙච්චි කැඩිච්ච බීජ වලට පොළොව තිබුණට, වතුර වැටුණට පැලවෙනවද කියලා ඇහුවා. නොහේ තම්බන්ති. එහෙම පැලවෙන්නේ නැහැ. ඊපස් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමානි චස්සු භික්කවේ පංච බීජාති. මහන්නේ මේ බීජ වර්ග පහ අකණ්ඩානි කැඩිලා නැහැ. අපූතිකානි කුණු විලා නැහැ. සාරාදායිනි සරුයි. සුඛසාහිතානි සැපසේ හැදිලා තියෙන්නේ. කියන්නේ බීජ හොඳයි. බීජ හොඳ මට්ටමේ තියෙනවා. පටවීච අස්ස පොළොවක් ලැබුණොත්,
ආපෝච අස්ස වතුරත් ලැබුණොත් අපිනු ඉමානි පංච බීජාතානි බුද්ධින් විරෝල්ලින් වේපුල්ලං ආපජ්ජියුන්ති. මහනි මේ බීජ පැලවෙනවද? ඒවම් බන්ති ස්වාමීනි පැලවෙනවා. අන්න බීජ පැලවෙන්න නම් බීජ හොඳට තියෙන්න ඕනේ. බීජ කුණු වෙන්නේ නැතුව, බීජ කැඩෙන්නේ නැතුව, බීජ හොඳ මට්ටමේ තියෙන්න ඕන. බීජ හොඳට තියෙන්න ඕනේ. ඒ වගේම පොළව ලැබෙන්න ඕනේ. වතුර ලැබෙන්න ඕනි. ඔන්න පොළොවයි වතුරයි ලැබුණොත් එහෙම හොඳට තියෙන බීජයේ පොළොවට වැටිලා ඒකට තෙතමනේ ලැබුණෙච්ච හැටියේ බීජය පැලවෙනවා. දැන් මේ කුසිකර්ම පාඩමක් උගන්වන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ හදන්නේ. මේකෙන් භාග්‍යතුන් වහන්සේ වැදගත් දහම් කොටසක් කියන්නයි මේ හදන්නේ. එහෙම නැතු මේ බීජය ගැන මේ ගස් ගැන කියන්න නෙවෙයි. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනා කරනවා. සේතාපි භික්ඛවේ පඨවි ධාතු එවං චතස්සෝ විඥානට්ඨිතියෝ දට්ඨබ්බෝ. මහණෙනි පඨවි ධාතුව කියලා මෙතන කිව්වේ පොළවට. මහණෙනි පොළව එවං චතස්සෝ විඥානට්ඨිතියෝ දට්ඨබ්බෝ. විඥානීය පිහිටන තැන් හතරයි. විඥානට්ඨිති හතරක් තියෙනවා. ඒ හතර තමයි මොකද්ද? පොළොව වගේ. ඒ විඥානට්ඨිති හතර පොළොව වගේ. සේතාපි භික්ඛවේ ආපෝ ධාතු එවං නන්දි රාගෝ දට්ඨබ්බෝ. මහණෙනි ආපෝ ධාතුව කියලා කිව්වේ වතුර, තෙතමනේ. ආපෝ ධාතුව හරියට නන්දි රාගය වගේ. නන්දි රාගය කියලා කිව්වේ තණ්හාව. වතුර එහෙම නැත්නම් ආපෝ ධාතුව නන්දි රාගය වගේ, තණ්හාව වගේ. සේතාපි භික්ඛවේ පංච බීජ ජාතානි එවං විඥානං සාහාරං දට්ඨබ්බං. මහණෙනි බීජ වර්ග පහ වගේ තමයි පංච බීජාතානි. බීජ වර්ග පහ වගේ තමයි මොකද්ද? සාහාර වූ ආහාර සහිත වූ විඥාණය. ආහාර සහිත වූ විඥාණය බීජ වර්ග පහ වගේ. එහෙනම් ඔන්න ආපහු අපි බලමු. බීජ වර්ග පහ මොකද්ද? විඥාණය. බීජ වර්ග පහ. එතකොට මේ බීජ වර්ග පහ කැඩිලා නැහැ. ඒ කියන්නේ විඥාණය හොඳයි. බීජ වර්ග පහ හොඳයි. ඒ කියන්නේ විඥාණය සාහාරං. ඒ කියන්නේ විඥාණය ආහාර සහිතයි. වැඩෙන්න ඕන කරන ආහාර සහිතයි විඥාණය. පතිට්ඨිත විඥානයක් තියෙනවා. අපතිට්ඨිත විඥානයක් නෙවෙයි. ඔය මේ වචනේ අහන්න නැතුනට කලබල වෙන්න එපා. පතිට්ඨිත විඥානයක් කියලා කියන්නේ යම් තැනක පිහිටන්න සුදුසු විඥානයක්. සාහාරං. ඒ විඥානය පංච බීජ පහ වගේ. තණ්හාව, නන්දි රාගය වතුර වගේ. ඊළඟට පොළව විඥානීය පිහිටන තැන් හතර වගේ. විඥානට්ඨිති හතරක් තියෙනවා. ඒ විඥානීය පිහිටන තැන් හතර වගේ පොළව. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපූපයම් භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨෙය්‍ය. ඔන්න පළවෙනි විඥානට්ඨිතිය. පළවෙනි විඥානට්ඨිති කීයක් තියෙනවද? හතරක් තියෙනවා. විඥානයේ පිහිටන තැන් හතරක් තියෙනවා. ඔන්න පළවෙනි විඥානට්ඨිතිය මොකද්ද? රූපූපයම් භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨි. මහන්නි විඥානයේ පිහිටනවා නම් පිහිටන්නේ රූපය තුල. රූපය තුල විඥානයේ පිහිටනවා. රූපාරම්මණං රූපය අරමුණු කරගෙන රූපප්පතිට්ඨිතං රූපයේ තුල පිහිටා රූපෙහි පිහිටා නන්දූප සේවනං. නන්දි කියලා කියන්නේ තණ්හාවට. තණ්හාවෙන් තෙත් වෙවි. තණ්හාවෙන් තෙත් වුනොත් අර රූපය තුල පිහිටි විඥාණය රූපය අරමුණු කරගෙන ඉන්නවා. රූපය තුල රූපේ පිහිටා ඉන්නවා. ඒ විඥානේ රූපයේ පිහිටි රූපේ අරමුණු කරගත්තු විඥානය නන්දූප සේවනං තණ්හාවෙන් තෙත් වුනොත් බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපච්චේය. මහණී විඥානය වැඩෙනවා. වඩ වඩා විපුල බවට පත් වෙනවා. වඩ වඩා වැඩෙනවා. ඒ තමයි
විඥානයේ වැඩෙන පළවෙනි ක්‍රමය. හිම්බස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනෝපයං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨෙය්‍ය. මහණෙනි විඥානයේ පිහිටන දෙවෙනි විඥානට්ඨිතිය තමයි වේදනාව. දැන් ඔන්න වේදනාව තුල විඥානයේ පිහිටනවා. වේදනාරම්මණං වේදනප්පතිට්ඨිතං නන්දූපසේවනං බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජෙය්‍ය. වේදනාව අරමුණු කරගත්තු වේදනාවේ පිහිටි තණ්හාවෙන් තෙත්තුණු ඒ විඥාණය වැඩෙන්න පටන් ගන්නවා. හරි? විපුල භාවයටපත් වෙනවා ඒ විඥාණය. ඒ වගේම සංඥාව විඥානයේ පිහිටන්න තුන්වෙනි විඥානට්ඨිතියයි. සංඥාවේ විඥානයේ පිහිටනවා. එතකොට සංඥාව අරමුණු කරගෙන සංඥාවේ පිහිටි විඥාණය තණ්හාවෙන් තෙත් වෙද්දී වැඩෙන්න පටන් ගන්නවා. විපුල භාවයටපත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාරූපයං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේ. මහණි විඥානයේ පිහිටන හතරවෙනි විඥානට්ඨිතිය තමයි සංස්කාර. සංඛාරාරම්මණං සංස්කාරය අරමුණු කරගෙන සංඛාරප්පතිට්ඨිතං සංස්කාරයේ පිහිටි විඥාණය නන්දූප සේවනං ජලයේ මේ තණ්හාවෙන් තෙත් වෙනවා නම් බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජෙය්‍ය. විපුල භාවයටපත් වෙනවා වැඩෙන්න පටන් ගන්නවා විඥාණය. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ තාමත්ම ගැඹුරු දෙයක්. විඥානයේ පිහිටනවා රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංස්කාරේ. ඒතර රූපයේ විඥානයේ පිහිටනවා කියන්නේ මොකක්ද? රූපයේ විඥානයේ පිහිටනවා කියන්නේ දැන් ඔන්න අපි තුමු ඇස තියෙනවා. ඇස ඉස්සරහට රූපයක් එනවා. ඇස ඉස්සරහා රූපයක් ඔන්න තියෙනවා. අපි ඉස්සලාම කතා කළේ ඒ රූපයේ කෙරෙහි අවධානය මනසිකාරය යොමු වෙච්ච හැටියේ විඥානය පිහිටනවා. ඒ රූපයට අදාළ විඥානය ඇසේ පිහිටනවා. එතන තියෙන්නේ රූප උපාදානස්කන්ධය හැදෙනවා. අපි ඉගෙන ගත්තා මහාති පදබන සූත්‍රයේ ඒ මොහොතේ ඒ විඥානයේ පිහිටි පුජ්‍යලයාගේ යම් රූපයක් ඇද්ද මේ රූප උපාදානස්කන්ධයයි කියලා. ඒතර එතන ඔන්න විඥානයේ පිහිටියා. හරි? එතන විඥානයේ පිහිටියා. දැන් මේ රූපය දැනගත්තා. රූපය දැනගත්තා කියලා කියන්නේ විඥානයේ පිහිටියා. ඕක සිද්ධ වෙනවා කණෙමුත්. ශබ්දේ දැනගත්තා කියලා කියන්නේ විඥානයේ පිහිටියා රූපේ. කන දැන් මෙතන රූපේ කියනකොට ඔබ ගන්න සතර මහා ධාතුන්. සතර මහා ධාතුන් හටගත්තු දී කියන ගන්න රූපේ කියනකොට. එහෙනම් ඔන්න කන තුලින්ම රූපේ හට ගන්නවා. ඔන්නේ රූපේ විඥානයේ පිහිටියා. නාසයෙන් ගඳ සුවඳක් වින්දා කියලා කියන්නේ දැනුණා නාසයේ ගඳ සුවඳ දැනුණා කියලා කියන්නේ විඥානයේ පිහිටියා. එතනත් රූපේ තමයි විඥානේ පිහිටලා තියෙන්නේ. දිවට රසයක් දැනුණා කියලා කියන්නේ දිවෙන් රසයක් වින්දා කියලා කියන්නේ විඥානේ පිහිටියා. එතනත් රූපේ විඥානේ පිහිටලා තියෙන්නේ. රූප උපාදානේ විඥානේ පිහිටලා රූපස්කන්ධේ. ඊට පස්සේ කයින් පහසක් දැනුණා කියලා කියන්නේ කයට පහසක් දැනුණා කියලා කියන්නේ විඥානේ පිහිටියා. කයින් පහස විඳිනවා කියලා කියන විඥානයේ පිහිටියා. මනසට අරමුණක් දැනුණා කියලා කියන්නේ විඥානයේ පිහිටියා. ඒ පිහිටන්න මොකේද? රූපස්කන්ධේ. රූපස්කන්ධේ ඒ විඥානයේ පිහිටන්නේ. එතකොට අපි ඇසින් රූපය දකින්නේ විද්‍යාව තුළ ඉඳගෙනද? නෑ.
අවිද්‍යාවෙන් යුක්තව තණ්හාවෙන් ඒ රූපය අපි බලන්නේ. රූපය බලන්නේ තණ්හාවෙන්. එතන තණ්හාව තියෙනවා. කනෙන් ශබ්දය අහන්නේ තණ්හාව සිඳපු අපි නෙවෙයි. තණ්හාවෙන් යුක්තව. නාසයෙන් ගඳ සුවඳ විඳින්නේ තණ්හාවෙන් යුක්තව. ආශාවෙන්. දිවෙන් රස විඳින්නේ ආශාවෙන්. කයින් පහස ලබන්නේ ආශාවෙන්. මනසින් අරමුණු හිතන්නේ ආශාවෙන්. දැනගන්නේ ආශාවෙන්. එහෙනම් නන්දූප සේවනං නන්දියෙන් තෙත්විවි. තණ්හාවෙන් තෙත්විවි තමයි අපි අර රූපය තුල රූපය ස්කන්ධය තුල විඥානය හසුරුවන්නේ. තණ්හාවෙන් තෙත්විවි. ඒතර තණ්හාව ඇතුළේ නම් මොකද්ද වෙන්නේ ඊට පස්සේ? තණ්හා පත්‍ය උපාදානං. උපාදාන වෙනවා. බැඳලා යනවා. උපාදාන පත්‍ය භවෝ. ඔන්න භවයේ හැදෙනවා. භවපත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. භවයේ හැදුණා නම් එතන තියෙන ඉපදීම, ජරාවටපත් වීම, ව්‍යාධිය, මරණය, ශෝක, වැළපීම්, කායික මානසික දුක් සුසුම් හිලින් මේ ටික තියෙනවා. ඔන්න විඥානය වැඩුණා. ඊළඟට අපි ඇසින් රූපය දැනගන්නකොට අපි ඇසින් ඇසට රූපයක් පේනකොට ඒ ස්පර්ශය ස්පර්ශය ඇති වුණා. ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන විඳීමක් විඳිනවා ඒ රූපය. ඒ විඳීම අපි දැනගන්නවා. හරි? විඳීම අපි දැනගන්නවා. එතකොට විඳීම දැනගන්නකොට විඳීම අපි විඳින්නේ ඇලුණු සිතින් තණ්හාවෙන් ඒ විඳීම විඳින්නේ. එතකොට මොකද්ද වෙන්නේ? අන්න විඥානය වැඩෙනවා. හරි? විපුල භාවයටපත් වෙනවා. කනින් ශබ්දයක් අහද්දී අපි විඳීමක් විඳිනවා. ඒ විඳීම විඳින්නේ ඇලුණු සිතින් තණ්හාවෙන්. අන්න තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව. අන්න විඥානේ වැඩෙනවා. මේ විදිහටම නාසයට ගඳ සුවඳක් විඳිද්දී, නාසයෙන් දිවෙන් රසයක් විඳිද්දී, කයින් පහසක් විඳිද්දී, හරි? ඊට පස්සේ මනසින් අරමුණක් විඳිද්දී ඒ විඳීම අපි දැනගන්නවා. විඳීම දැනගන්නවා කියලා කියන්නේ විඳීමේ විඥානයේ පිහිටියා. විඥාණයෙන් තමයි දැනගන්නේ. මේ විඳීම. ඒ විඳීම දැනගත්තා කියලා කියන්නේ එතන තණ්හාව යුක්තවන අපි මේ දේ කරන්නේ. එතන මොකද්ද වෙන්නේ? තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඊට පස්සේ සංඥාව. ඇසින් රූපය හඳුනා ගන්නවා. ඒකට කියනවා රූප සංඥා. කනට ඇහෙන ශබ්දය හඳුනා ගන්නවා. ඒකට කියනවා ශබ්ද සංඥා. නාසයට දැනෙන ගඳ සුවඳ හඳුනා ගන්නවා. ගන්ධ සංඥා. දිවට දැනෙන රසය හඳුනා ගන්නවා. රස සංඥා. කයට දැනෙන පහස හඳුනා ගන්නවා. පොට්ටබ්බ සංඥා. මනසට සිතෙන අරමුණ හඳුනා ගන්නවා. ධම්ම සංඥා. සංඥාව හඳුනාගත් එක අපි දැනගන්නවා. ඒ මොකද්ද? විඥානේ. ඒ හඳුනාගත්තු සංඥාව දැනගන්නවා විඥාණයෙන්. එතකොට මොකද්ද වෙන්නේ? ඒ තණ්හාවෙන් යුක්තව ඉන්න අපේ එතනත් විඥානේ වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට සංස්කාර, චේතනා. රූපය කෙරෙහි චේතනා හට ගන්නවා. ශබ්දය කෙරෙහි චේතනා හට ගන්නවා. ගන්ධ සුවඳ කෙරෙහි චේතනා හට ගන්නවා. රසය කෙරෙහි චේතනා හට ගන්නවා. පහස කෙරෙහි චේතනා හට ගන්නවා. අරමුණු කෙරෙහි චේතනා හට ගන්නවා. ඒ චේතනාව හටගත්තට පස්සේ ඒ චේතනා අපි ඇති කරගන්නේ, චේතනා පහල කරන්නේ තණ්හාවෙන් යුක්තව. ඒතර තණ්හාවෙන් යුක්තව චේතනා පහල කරද්දී මොකද වෙන්නේ?
විඥානය වැඩෙනවා. විඥානය වැඩෙනවා. එහෙනම් ඔන්න පොළොව තමයි රූප වේදනා සංඥා සංකාර. මේ පොළොව ඊළඟට තණ්හාව තමයි ජලය, විඥානය තමයි අර පිහිටි බීජ තමයි විඥානය. දැන් විඥානයේ පිහිටියා රූපේ. විඥානයේ පිහිටියා වේදනාවේ. විඥානයේ පිහිටියා සංඥාවේ. විඥානයේ පිහිටියා සංස්කාරේ. ඔන්න විඥානය. ඒ වගේම විඥානයේ පිහිටියා විඥානිත්. යන්නේ විඥානිත් පිහිටනවා. හරි. එහෙනම් ඔන්න මේක මෙහෙමත් ගන්න පුළුවනි. දැන් අපි හිතමු අපේ සාමාන්‍යයෙන් විඥානයේ බොහෝ දුරට අපිට ප්‍රකටව තේරෙන්නේ රූපයේනේ. මොකද අපි රූපය ඇසුරු කරගත්තු පිරිස. කාමේනේ, කාම ලෝක නෙමෙයි. ඒතර කාම ලෝකයේ රූපේ තමයි ප්‍රකට. රූපය. ඊට පස්සේ දැන් ඔන්න අපි හිතමු අපි පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නකොට කාමයේ නැහැ. ඇස කන නාසය දිව කයට අරමුණු වෙච්ච දේවල් නැහැ. කාමයේ නැහැ. විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලී ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. ප්‍රීතියත් සැපයත් කියන විඳීම තියෙනවා. පළවෙනි ධ්‍යානයේ තුල. ඒතර රූපය එතන ප්‍රකට නැහැ. හැබැයි විඳීම තියෙනවා පළවෙනි ධ්‍යානයේ තුල. ඒ විඳීම තුල විඥානෙ පිහිටනවා. විඳීම තුල විඥානෙ පිහිටනවා. ඒතර ආනින්ජාභි සංකාර. ආනින්ජාභි සංකාර. ඒ විඥානේ විඳීම තුල විඥානෙ පිහිටියත් ඒ විඥානියත් එතන තණ්හාව තියෙනවා. ඒ ප්‍රීති සැප දෙකට අපේ ඇලීමක් තියෙනවා. තණ්හාවක් තියෙනවා. අන්න විඥානය වැඩෙන්න පටන් ගන්නවා. ඒතර මොකද්ද වෙන්නේ? ආනින්ජාභි සංකාර හැදිලා උපතක් හැදෙනවා. රූප ලෝකේ උපතක් හැදෙනවා. රූප ධානයක් නිසා. දෙවෙනි ධානයට යනවා. ඒ දෙවෙනි ධානයේ තුල විතක්ක ਵਿਚාර නැහැ. හරි. එතකොට දෙවෙනි ධානයේ තුල ඒත් විඳීමක් තියෙනවා. ඒ විඳීම තුල විඥානය පිහිටනවා. එතනත් තණ්හාවෙන් යුක්ත කෙනාගේ දෙවෙනි ධානයේ තුල ආපහු කර්ම සකස් වෙලා භවයේ හැදිලා විඥානේ විපල බවට පත් වෙලා උපත හැදෙනවා. තුන්වෙනි ධානයට යනවා. තුන්වෙනි ධානයට යනකොට ප්‍රීතියක් සැපයක් නැහැ. ප්‍රීතියක් නැහැ, සැපේ තියෙනවා තුන්වෙනි ධානයේ තුල. ප්‍රීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. ප්‍රීතිය නැහැ තුන්වෙනි ධානයේ තුල, සැපේ තියෙන හැබැයි තුන්වෙනි ධානයේ තුල. ඒ සැපය විඳීම අන්න ඒ විඳීම තුල විඥානය පිහිටනවා. තණ්හාවෙන් යුක්ත කෙනාගේ ඒ විඥානය පැලවෙන්න පටන් ගන්නවා. අන්න තුන්වෙනි ධානය තුලත් කර්ම හැදෙනවා. උපත හැදෙනවා. ආනින්ජාභි සංකාර. හතරවෙනි ධානයට යනවා. හතරවෙනි ධානයට ගියාට පස්සේ හතරවෙනි ධානයේ තුල ප්‍රීතියයි සැපයයි දෙකම නැහැ. ප්‍රීතියක් නැහැ, සැපයක් නැහැ. උපේක්ෂාව තියෙනවා. උපේක්ෂාව කියන්නේ විඳීමක්. උපේක්ෂාව විඳීමක්. ඒ විඳීම තුල විඥානය පිහිටනවා. හරි. ඒ විඳීම තුල විඥානය පිහිටනවා. එතන සිත තමයි ප්‍රකට. සිත තමයි ප්‍රකට. ආන්නේ සිත තුල විඥානය පිහිටනවා. විඥානයේ තුල. එතන සිත කියලා ගත්තත් විඥානය කියලා ගත්තත් එකයි. අන්නේ විඥානයේ තුල විඥානය පිහිටනවා. හරි. විඥානය වැඩෙන්න පටන් ගන්නවා තණ්හාවෙන් යුක්ත නිසා. හරි පුදුමයි. මේක මේ විදිහටම යනවා පින්වත්නි. ආකාසානංචායතනෙට ගියත් එතන රූපය කොහොමදවත් නැහැ. අරූපී ධ්‍යාන. නමුත් එතනත් වේදනා සංඥා චේතනා මේවල විඥානෙ පිහිටනවා. ඊට පස්සේ විඥානංචායතනෙ විඥානය අනන්තයි කියලා. ආකින්චඤ්ඤායතනෙ නේව සංඥානා සංඥායතනෙ මේ කෝකට කිය නේව සංඥානා සංඥාවක් නැහැ. නමුත්
චේතනා විඥාන තියෙනවා. ඒවල විඥානේ පිහිටනවා. පිහිටලා උපත හැදෙනවා. තණ්හාවෙන් යුක්ත කෙනාගේ. ගැළවිල්ලක් නැහැ. ගැළවිල්ලක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා යෝ භික්කවේ එවං වදෙය්‍ය මහණෙනි යමෙක් මෙහෙම කියනවා නම් අහමඤ්ඤත්‍ර රූපා රූපයකින් තොරව අඤ්ඤත්‍ර වේදනා වේදනාවකින් තොරව අඤ්ඤත්‍ර සංඥා සංඥාවකින් තොරව අඤ්ඤත්‍ර සංඛාරේහි සංස්කාරයකින් තොරව විඥානස්ස ආගතින් වා ගතින් වා චුතින් වා උප්පත්තින් වා බුද්ධින් හා විරුල්හින් වා වේපුල්ලං වා පඤ්ඤාපෙස්සාමීති නේතණ්ඨානම් විජ්ජති. මම ඉස්සරත් කිව්ව ඉස්සලා දේශනාවෙත් රූපයකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංස්කාරයකින් තොරව විඥානේ ආගතින් වා පැමිණීමක් තියෙනවා කියලා කියනවා නම් ගතින් වා සිටීමක් තියෙනවා කියලා කියනවා නම් චුතින් වා විඥාන රූප වේදනා සංඥා සංකාර වලින් තොරව විඥානේ චුත වෙනවා කියලා කියනවා නම් හරි අරව නැතෝ විඥානේ විතරක් චුත වෙනවා කියලා කියනවා නම් උප්පත්තින් වා රූප වේදනා සංඥා සංකාර වලින් තොරව විඥානේ විතරක් ඉපදෙනවා කියලා කියනවා නම් බුද්ධින් වා රූප වේදනා සංඥා සංකාර වලින් තොරව විඥානේ විතරක් වැඩෙනවා කියලා කියනවා නම් විරුල්හින් වා රූප වේදනා සංඥා සංකාර වලින් තොරව විඥානීය වඩා වැඩෙනවා කියලා කියනවා නම් වේපුල්ලං වා රූප වේදනා සංඥා සංකාර වලින් තොරව විඥානීය විපුලභාවයටපත් වෙනවා කියලා කවුරු කෙනෙක් කියනවා නම් නේතණ්ඨානම් විජිත මහණියක වෙන්න බෑ. ඒක සිදුවිය නොහැකි දෙයක්. බුදුරයන් වහන්සේ දේශනා කරන රූප ධාතු යාචේ භික්කවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. මහණනි රූප ධාතුව කෙරෙහි භික්ෂුවගේ රාගයේ ප්‍රහීන නම් රාගස්ස පහානා රාගයේ ප්‍රහාණි වුණාට පස්සේ වොච්චිච්චතාරම්මනං පතිට්ඨා විඥානස්ස නහෝති. අනි ඒ කියන්නේ විඥානීය සිඳිලා නම් විඥානයේ පිහිටන්න තියෙන අරමුණ සිඳිලා නම් වොච්චිච්චතාරම්මනං කියලා කියන්නේ අරමුණ සිඳිලා. මොකටද විඥානයේ පිහිටන්න තියෙන අරමුණ සිඳිලා නම් පතිට්ඨා විඥානස්ස නහෝති විඥානෙ පිහිටන්නේ. ඒ වගේම වේදනා ධාතු ආචේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. වේදනා ධාතුව කෙරෙහි භික්ෂුවගේ රාගයේ ප්‍රහීන වෙලා නම් ඒ රාගයේ ප්‍රහීන වුණෝ ඒ භික්ෂුවගේ විඥානයේ පිහිටන්න තියෙන අරමුණ සිඳෙනවා. ඒ අරමුණ සිඳුනට පස්සේ පතිට්ඨා විඥානස නහෝති විඥානේ පිහිටන්නේ. ඒ වගේම සංඥා සංස්කාර විඥානයේ කෙරෙහිත් භික්ෂුවගේ රාගයේ ප්‍රහීන නම් ඒ රාගයේ ප්‍රහීන වුණාට පස්සේ විඥානයේ පිහිටන්න තියෙන අරමුණ සිඳෙනවා. වොච්චිච්චතාරම්මණං කියලා කියන්නේ ඒකට අරමුණ සිඳෙනවා. අරමුණ සිඳුනට පස්සේ අරමුණක් නැහැ විඥානයේ පිහිටන්න. අරමුණක් නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? ඒ අරමුණ නැති වුණාට පස්සේ පතිට්ඨා විඥානස්ස නහෝති විඥානේ පිහිටන්නේ නැහැ. එන විඥානේ පිහිටන්න නම් අරමුණක් තියෙන්න ඕනේ. මොකද අරමුණ? රූපය කෙරෙහි තණ්හාව, වේදනාව කෙරෙහි තණ්හාව, සංඥාව කෙරෙහි තණ්හාව, සංස්කාරය කෙරෙහි තණ්හාව, විඥානය කෙරෙහි තණ්හාව. මේ තමයි විඥානේ පිහිටන්න අරමුණු. ඒ තණ්හාව නැත්තම් අරමුණ සිඳෙනවා. දැන් විඥානේ පිහිටන්නේ නැහැ. තදප්පතිට්ඨිතං විඥානං අවිරෝල්හින් අනබිසංකච්ඡ විමුත්තං ඔන්න බලන්නකෝ තදප්පතිට්ඨිතං විඥානං ඒ කියන්නේ අපපතිට්ඨිත විඥානය තදප්පතිට්ඨිතං විඥානං අවිරෝල්හං ඒ කියන්නේ වැඩෙන්නේ නැත්තම් අනබිසංකච්ඡ අபிසංස්කරණය වෙන්නේ විඥානය සකස් වෙන්නේ භව ගමනකට අபிසංස්කරණය වෙන්නේ අනබිසංකච්ඡ විමුක්තං විමුක්තියටපත් වෙනවා. විමුක්තත්තා ඨිතං විමුක්තිය තුල පිහිටනවා. ඨිතත්තා සන්තුසිතං පිහිටියාම සන්තුසිතං යා සතුටුයි. සන්තුසිතත්තා න පරිතස්සති ඒ සතුටුනාට පස්සේ සතුටුනම් යා
න පරිතස්සති. එයා සැලෙන්නේ නැහැ. එයා තැති ගන්නෑ. අපරිතස්සං පච්චත්තං යේව පරිනිබ්බායති. තැති නොගන්නා කෙනා තමා තුළම පිරිනිවී යනවා. පච්චත්තං යේව පරිනිබ්බායති. කීනා ජාති ඉපදීම ෂේ වුණා. වුසිතං බ්‍රහ්මචරියං බ්‍රහ්මචරිය සම්පූර්ණ කළා. කතං කරණීයං කළ යුතු දේ කරලා අවසන් කළා. නාපරං ඉත්තත්ථයාති පජානාති. නිවන් අවබෝධය පිණිස තව කළ යුතු දෙයක් නෑ කියන අවබෝධයට එනවා. අරහත්ත්වය. රහතන් වහන්සේ. බලන්න කොච්චර ලස්සනද. මේ ලෝකයා කොයිතරම් අඳුරකට අතක ගා ඉන්නේ. පොත් ලියනවා සමහර උදවිය. පොත් ප්‍රසිද්ධ කරනවා. විඥාණය විතරක් මෙහා සැරිසර හිටියා කියලා. පොත් ලියනවා. පොත් ප්‍රසිද්ධ කරනවා. ඒවා කියවනවා. ඔලුව කුරුවල් කරගන්නවා සමහර කට්ටිය. නේ? එහෙනම් මේ බුද්ධ දේශනා කරේ ශ්‍රද්ධා මාත්‍රියක් තිබුණා නම්, ශ්‍රද්ධා මාත්‍රියක් තිබුණා නම් මේ භාග්‍යතුන් වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් පුරා පාරමී ධර්මයන් පුරලා අවබෝධ කරගත්තු සම්බුද්ධ ඥාණයෙන් දේශනා කරන මේ දේශනා ගැන ශ්‍රද්ධා මාත්‍රියක් තිබුණා නම් මේ දේශනාවෙන් පිට හිතන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ මේ දේශනාව තුළ පැහැදිලිව දේශනා කරනවා. දැන් බලන්න මේ දේශනාව නොතිබුණා නම්, මේ දේශනාව නොතිබුණා නම් අද ඔය කියන මතවාදීන්ගේ මතවලට මේ ඔක්කොම ටික රැළ හැදිලා යනවා නේද? නමුත් මේ දේශනාව තියෙනවා. බුදුරජාණන් දේශනා කරනවා රූපයකින් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරයකින් තොරව විඥානයේ ඒමක් හෝ යාමක් හෝ චුතවීමක් හෝ යලි ඉපදීමක් හෝ හරි විපලභාවයට පත්වීමක් හෝ ඒ කිසි දෙයක් සිදු වෙනවා කියලා කියනවා නම් ඒක නේතණ්ඨානම් විජ්ජති. ඒක සිදු වෙන්න බැරි දෙයක්. විඥානයේ පවතිනවා නම් පවතින්නේ රූපයක් තුල, වේදනාවක් තුල, සංඥාවක් තුල, සංස්කාරයක් තුල. හරි විඥානේ පිහිටන්නේ. ඒක නිසා හොඳට මේ බුද්ධ දේශනා කරේ ඔබ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. මේ බුද්ධ දේශනා හොඳට විශ්වාස කරන්න ඕනේ. ඒ බුද්ධ දේශනා කරේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ බුද්ධ දේශනා හොඳට නුවණින් කල්පනා කරලා බලමින් මේ පංච උපාදානස්කන්ධය ගැන මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ හොඳට ඉගෙනගෙන ඒ ධර්මයේ නුවණින් කල්පනා කරන්න. යෝනිසෝ මනසකාරය කරන්න, විදර්ශනා කරන්න. මේ විදර්ශනා ධර්ම දේශනා මාලාවේ අදත් අපි භාග්‍යතුන් වහන්සේ උතුම් ධර්ම මේ සූත්‍ර දේශනාවක් මේ දේශනා කළේ. මේ උතුම් දේශනාව තුළින් රැස්වුණු පින හැම දිනාට එකසේ අත්පත් වේවා. ඔබ අප හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ පින්වත් නෙල්ෂා දියණිය සංක පුතණුවන් මෑණියන් සහ පියාණන් විසින්. ඒ පින්වතුන් ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. ඒ වගේම මම මේ ධර්මයේ කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. ඉතින් අපි හැමදෙනාම රැස් කරගත්තු මේ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ටද බහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ සඳහන් කරලා තිබෙනවා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාට සහ වලසිංහ හරිස්චන්ද්‍ර මහතුමාට පින් අනුමෝදන් කරන්න කියලා. ඒ වගේම මේ පරිලෝකීය ජුවන් පේඩ්රිගේ සීයාට සහ පයාගලගේ මාග්‍රට් ආච්චිට පින් අනුමෝදන් කරන්න කියලා. ඉතින් මේ නම් සඳහන් කළේ සියලු දෙනාත් ඒ වගේම දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින්,
ඔබ අප හැම දෙනා නමින් නැසීමේ පරිලෝකීය සියලුම ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම පෙබරවාරි මාස 23 වෙනි දින පළමුවන උපන්දිනය සමරන බිම්බා අනුත්තරා ඥාති දිනියට, ඒ වගේම 22 වන උපන්දිනය සමරන සංක පුතුණුවන්ටත්, රෝමයේ දහම් පාසලේ සියලුම දූ දරුවන්ටත්, ඒ වගේම නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස සහ නිරතුරුවම ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබීමටද මේ පින් උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්වයේ දරූ නිල්ෂා දියණියට, සංක පුතුණුවන්ට සහ මෑණියන්ට, පියාණන්ට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, සුවසේ ධර්මයේ හැසිරීමට අවස්ථාව ලැබීමටද, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසද මේ පින් උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. දායකත්වයේ දරූ පින්වතුන්ට, පවුල් සියලු පින්වතුන්ට, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් ආර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වේවා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින්කසී අනුමෝදන් වෙත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලුම දෙනාටත්, ඔබ අප හැම දෙනාගේ ගුරුවර, දෙමාපිය, ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.